ක්‍රිස්තුතුමන් තුළ ආදර දෙමාපියනි දරුවෙනි. ස්වාමීන් වහන්සේ අපිව මේ ලෝකයට මැව්වේ මිනිස්සෙක් විදියටයි. ඒ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්නටයි. මේ ලෝකේ හැම මැවිල්ලකටම වඩා උතුම් ලෙස මිනිස්යාව මැව්වේ ඔහුට නිදහස් කැමැත්තක් දීලා, ඔහුට තීන්දුව තීරණ ගන්න, ඔහුට සිතන්නට පතන්නට, ඒ හැම දෙයක්ම අනෙක් ජීවින්ට වඩා ඉහළ තැනකට ඔහුව නිර්මාණය කරලා ඔහුව මේ ලෝකයට ඉපැද්දෙව්වේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මිනිසයා කියන කෙනා අනිවාර්යයෙන්ම එකිනෙකාට සංවේදී භාවයෙන් වැඩ කටයුතු කරලා යුතුයි. විශේෂයෙන්ම කතෝලිකයන් වන අපිට. මොකද අපි අදහන්නේ ඒ ස්වාමි දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයේ අරගෙන මේ ලෝකයට ඇවිල්ලා ඒ සංවේදී භාවයක් ඇතුව මිනිසයන්ගේ දුක, කනගාටුව, වේදනාව, මේ සතුට හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත් වෙච්ච දෙවි කෙනෙක් නිසාත් අපි උන්වහන්සේව අදහන නිසාත් ඒ ගතිගුණම විශේෂයෙන් කතෝලිකයන් වන අපට අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන දෙයක්. ඒ නිසා අද අපි ඇහුම්කන් දුන්න මේ සුවිශේෂය තුල අපට ගෙනහැර පාන්නේ කුමක්ද? එච්චර ඒ මනුෂ්‍ය ජීවිතයක් අසරණ වෙලා හිටිය, අසනීප තත්ත්වයෙන් පෙළිච්ච, දුප්පත් කමෙන් පෙළිච්ච, කුසගින්නෙන් පෙළිච්ච මිනිස්සෙක් ගැන කතා කරනකොට හැම සැප සම්පතක්ම තිබ්බ තවත් මිනිස්සෙක් ඒ මිනිස්යාට සලකුපු හැටි කතා කිරීමක් ගැනයි අද සුවිශේෂය අපට අවධාරණය කරන්නේ. එනම් ලාසරස් සහ ඒ ධනවතා කියන පුද්ගලයන් දෙදෙනා ගැන. අපි දකිනවා මේ ලාසරස්ට තිබ්බේ දුප්පත්කම විතරක් නෙමෙයි. ඔහුට දුප්පත්කම වගේම අසනීප තත්වය සහ මේ කුසගින්න, දරා ගන්න බැරි කුසගින්නක් ඔහුට තිබ්බා. මේක ඇවිල්ලා එක්තරා විදියක මිනිස්සෙක් Tamanගේ ජීවිතයේදී අත්දකින්නට පුළුවන් ලොකු ඛේද වාචකයක්. මීට වඩා ඉහළ ඛේද වාචකයක් මම හිතන්නේ මිනිස්සෙක් ඒ අසනීප තත්වයන්, ඒ මරණාසන්නව හිටියා ඔහුගේ කුසගින්න සහ දුක්පත්කම කියන කිසි දෙයක් කරගන්න බැරි තත්වෙට පත් වෙලා හිටියේ. ඒ නිසා තමයි ඔහු ආවයි කියන්නේ මේ ධනපතියාගේ නිවස ළඟට. ධනපතියාව නිරන්තරයෙන්ම දකින්නට ඇති. ධනපතියාගේ ගේට්ටුව ඇරෙන්නට ඇති, වැහින්නට ඇති. නමුත් ලාසරස්ට නෙමෙයි. ලාසරස් ලැබුණේ ඒ දූවිල්ල පමණයි. ඒ නිසා මේ ලාසරස් මොහු ගාවට ගියේ යම්කිසි ආකාරයක දෙයක්, ඒ කියන්නේ තමුන්ගේ කුසගින්න හරි නිවා ගන්නට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්නටයි. නිසා ආදර දෙමාපියනි දරුවනි, අපි මේ සුවිශේෂය තුල අපි ජුදා ඉතිහාසයට අපි ගියොත් අපි අද කාලේ වගේම අපි කැමරට ඉඳ ගන්නට කලින් අපි අපේ අත් පිරිසිදු කරගන්න, අපි අත් හොද ගන්නවා. ඒ වගේම ඒක තුවායකින් එහෙම නැත්නම් පේපර් සර්වියට් එකකින්, රෙදි කෑල්ලකින් පිහදා ගන්නවා. ඉතින් ජුදා සමාජයේත් ඔවුන් ඒ කැමරට වාඩි වෙන්නට කලින් ඒ අත පිරිසිදු කරගන්න උන නිසා ඔවුන් ඒ කාලේ විශේෂ පාන් වර්ගයක් නිර්මාණය කළා, හැදුවා. මෙන්න මේ පාන් වර්ගයෙන් තමයි ඔවුන් කෑම කන්න ඉස්සෙල්ලා තමුන්ගේ අත් පිරිසිදු කරගන්නේ. ඒ අත් පිරිසිදු කරගෙන ඒ ඉතුරුට ඒ කැබලි තමයි ඔවුන් බල්ලන්ට දැම්මේ කන්නට. ලාසරස් ආවේ අන්න ඒ පාන් කැබල්ල හරි. ඒ අපිරිසිදු වෙච්ච තමුන් ඒ අය අත පිහදාලා විසික් කරන පාන් කැල්ල හරි ලැබෙන බලාපොරොත්තුෙන් තමයි ලාසරස් එතෙන්ට ආවේ. නමුත් අපිට අහන්නට ලැබෙනවා ඒ දේත් ලාසරස් ලැබුණේ නැහැ. මොකද ඒකත් ලාසරස්ට කලින් බල්ලෝ අනුභව කරා, කෑවා. ඒ බල්ලෝන්ගෙන් ඒ ඇවිල්ලා ලාසරස්ගේ තුවාල ලෙව කෑවා. කිසිම සහනයක් ලාසරස්ට ලැබුණේ නැහැ. ඉතින් අපේ ජීවිතේදීත් මෙතනදී අපිට මතක් කරලා දෙන්නේ ස්වාමින් වහන්සේ මේ ධනපතියාට දෝෂාරෝපණය එල්ල කරන්නේ, එහෙම නැත්නම් ධනපතියා වැරදිකාරයෙක් කියලා කියන්නේ ඔහුගේ මේ පොහසත්කම නිසාම නෙමෙයි. ඔහු පොහසත් වෙලා ඉපදිච්ච නිසා නෙමෙයි. ඔහුට හැම සැප සම්පතක්ම තිබ්බ නිසා නෙමෙයි. ඔහු ඒ අසරණ මිනිසයාට
ඒ මොහොතේදී දක්වපු නැති කරුණාව සම්බන්ධයෙන් ඔහු ගණන් ගත්තේ නැහැ ලාසරස්ව. ඔහු හැරිලා බැලුවෙත් නැහැ ලාසරස් කියලා කෙනෙක් මේ මිනිස්සෙක් ඉන්නවද කියලාවත්. ඒ සංවේදී භාවයක් නැති වෙච්ච කම නිසා තමයි දෙවියන් වහන්සේ ඔහුට එවැනි දඬුවමක් එනත ඔහුට දෝෂාරෝපණයක් එල්ල කරන්න ඔහු වැරදි තීන්දුවක් ගත්ත නිසා එමෙත වැරදි කෙනෙක් බවට ඔහු පත් කරේ. එහෙම නැත්නම් ඔහුට ඒ නිරාගින්න හිමිකලේ ඒ ලාසරස් කියන පුද්ගලයා කෙරෙහි අඩුම ගානේ ඒ සංවේදී කමක්වත් දක්වපු නැති නිසායි. එනිසා අද ජීවත් වෙන අපිට අපේ ජීවිතවලත් මේ දේ අනිවාර්යයෙන්ම අපි අත්දකිනවා. අපි ජීවත් වෙන්නේ තනියම නෙමෙයි. අපි ජීවත් වෙන්නේ පවුලක් එක්ක. අපි ජීවත් වෙන්නේ සමාජයක් එක්ක අසල්වැසියෝ. ඒ නිසා අපි ජීවත් වෙනකොට අපි එකිනෙකාව තේරුම් ගන්නට ඕන. ඔහුගේ ඇයගේ ඒ කලස්සල්ල දුක වේදනාව අපිට තේරුම් ගන්නට ඕන. අපිත් එක්ක ජීවත් වෙනකොට ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය අපිට දැනෙන්නට ඕන. විශේෂයෙන්ම අපේ පවුල තුල. ඒ නිසා ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා මේ කලබලකාරී මොහොතවල වලදී විශේෂයෙන්ම අද රටේ පවතින තත්ත්වයක් එක්ක බොහොම සංවේදීව වැඩ කටයුතු කරන්නට කියලා. මිනිස්සුන්ට අද ඉක්මනට තරහ යනවා. මිනිස්සු ඉක්මනටම දෝෂාරෝපණ එල්ල කරනවා. කිසිම නිහතමානීකමක් නැහැ. කිසිම ජීවිතයේ ඒ මිනිස්සෙක්ව තේරුම් ගන්න බෑ. මිනිස්සගේ තියෙන අසරණකම තේරුම් ගන්නේ නැහැ. නමුත් පුදෙක් වෙලාවට ප්‍රකෝපකාරී ලෙස මහත් තරහ යන අවස්ථාවක් විදියට සලකමින් හැසිරෙමින් අපේ ජීවිත මේ බොහෝසත් මිනිසයාගේ ජීවිතයට සමාන තත්වයකයි අපි ගත කරන්නේ. ඒ නිසා අපි හුඟක් වෙලාවට මේක විශේෂයෙන්ම කතෝලිකයන් හැටියට අපිට තියෙන්නට ඕන ඒ සංවේදී හදවතක්. මම කියන්නේ මේ මිනිස්සුන්ට අපිට ඒ බෝසත්තා වගේ ධනෙන් උදව් කරන්න බැරි වුණත් අපිට අහුම්කම් දෙන්න පුළුවන් අනික් කෙනාගේ වේදනාවට, අනික් කෙනාට ඇති කියන්නට දේවල්. මගේ ජීවිතයේදී එක අත්දැකීමක් තිබ්බා. අපි සහෝදරතුමාලා කාලෙදී අපි යනවා ඒ නුවර තියෙන දයා නිවස කියලා ඒ මද තෙරේසා කන්‍යාරාමයක් මෙහෙවන ඒ කන්‍යා සොහොයුරියන් පාලනය කරන ස්ථානයක්. ඒ ගොඩක් වෙලාවට ඉන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ, නැත්නම් විශේෂ අවශ්‍යතා තියෙන වැඩිහිටියෝ. ඒ හැම දෙනෙක් මෙතන ඉන්නවා. ඉතින් එදා එක දවසක අපි ඔවුන්ට උදව් කරන්න නැත්නම් ඔවුන් සමග කතා බස් කරන්නට ඔවුන්ට උදව් වෙන්නට ඔවුන්ගේ ඒ එදිනදා ජීවිතයේදී වැඩ කටයුතු වලට සහයෝගය දෙන්න අපි යන ගිය දවසකදී එක්තරා පුද්ගලයෙක් ආව මා ගාවට. මේ විශේෂ අවශ්‍යතා තියෙන වැඩිහිටි කෙනෙක්. ඒ පුද්ගලයා මාත් එක්ක කතා කරන්න උත්සාහ කරා. අපි ඒ වෙලාවෙත් යම්කිසි වැඩක එහෙම නැත්නම් රෙදි හොදන රාජකාරියක යෙදිලා හිටියේ. ඉතින් ඒ මොහොතේ ඔහු කතා කරන්න උත්සාහ කරනකොට මට ඒකට වැඩි අහුම්කම් දෙන්න බැරි වුණා. නමුත් මම අමාරුවෙන් හරි ඒ පුද්ගලයාට අහුම්කම් දෙන්න උත්සාහ කළා. ඒ විතරක් නෙමෙයි මේ මොහොතේදී තවත් යම්කිසි කණ්ඩායමක් ඇවිල්ලා එතනදී ඔවුන් දානයක් දෙන්නට ලෑස්ති කරනවා. හොඳ කෑමක්. සාමාන්‍යයෙන් මේ විශේෂ අවශ්‍යතා තියෙන වැඩිහිටි අය කෑම කන්න හරිම ආසයි. ඒ ඔහු දැක්ක මේ කෑම ගේනවා. මේ කෑම පිළියෙල කරනවා. දැන් මේ දානි දෙන්නට යන්නේ. නමුත් ඔහුට උවමනා කළේ මාත් එක්ක වැඩියෙන් කතා කරන්නට. මාත් එක්ක ඔහුගේ ඒ සිනහව එමෙත් ඔහුගේ කතාව බෙදා ගන්නට. සමහර වෙලාවට ඒක අමුතු જાතියේ කතාවක් වෙන්නට පුළුවන්. කිසිම අදාළ නැති දෙයක් වෙන්නට පුළුවන්. ඔහු කතා කරන්නේ විවිධාකාර දේවල් වෙන්නට පුළුවන්. නමුත් ඔහුට උවමනා කළේ ඒ මගේ අවධානය ඔහු වෙත ගන්නටයි. මගේ ඒ අහුම්කම් දීම ඔහු වෙත නතු කරන්නටයි. ඔහුට උවමනා වුණේ අර කෑම කන්නවත්. මොකද අවසානයේදී ඔහුගේ කතාව කියලා ගියත් ඔහුට කියන්න ඕන දේ මට කියලා ගියේ. පස්සේ මම අමාරුවෙන් හරි ඔහුට ඇහුම්කන් දුන නිසා ඔහු මට පිළිතුරු දුන්නා මාවත් පුදුම වෙන විදියට. ඔහු කිව්වා ස්තුතියි සහෝදරයා කියලා. ඔවුන් දන්නවා අපි සෙමිනේරියක ඉඳලා වැඩ කරන්න එන බව. ඔවුන් ඒ බව දැන නිසා තමයි ස්තුතියි සහෝදරතුමා කියලා ඔහු කිව්වේ. මට හරි පුදුමයි. මම අකමැත්තෙන් සමහරලාට ඇහුම්කන් දුන්නේ ඔහුට. නමුත් ඔහුට අවශ්‍ය කළේ කාගේ හරි ඒ සංවේදී භාවයක්. කවුරු හරි ඔහුත් එක්ක ඉන්නවා කියලා. කවුරු හරි ඔහුටත් ඇහුම්කන් දෙනවා කියලා. නමුත් මම කිසි දෙයක් කළේ නෑ. මම උත්සාහ කළෙත් නෑ සමහර වෙලාවට. නමුත් ඒ වෙලාව ඔහුට දුන්න නිසා ඔහුගේ ජීවිතේ ඔහු සැනසීමක් ලැබුවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා එදිනෙදා ජීවිතේදී අපිට හුඟක් අය මේ වගේ හම්බ වෙනවා.
අම්බ වෙනවා. නමුත් අපි ඒ සංවේදී භාවය දක්වනවද? විශේෂයෙන්ම අද හරියම විදියට කෑමක් බීමක් තමුන්ගේ කුසට ලැබෙන්නේ නැති මිනිස්සු ගොඩාක් අපිත් එක්ක ඉන්නවා. විවිධාකාරයේ ප්‍රශ්න කරදර තියෙන අපිත් එක්ක ඉන්නවා. අසනීප තත්ත්වයෙන් පෙළෙන අය ඉන්නවා. අපි ඔවුන්ට ආවතේව කරන්න නැත්තම් අඩුම ගානේ ඔවුන් සමග ඉඳලා ඔවුන්ගේ දුක බෙදා ගන්නවත් අපි උත්සාහ කරනවාද? ඒක තමයි කතෝලිකයෙක් හැටියට ක්‍රිස්තු භක්තිකයෙක් හැටියට අපෙන් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මහා ලොකු දේවල් අපිට කරන්නට බැරුව යයි. මහා ලොකු විදිහේ දේවල් මිනිසුන් නගා සිටවන්න කරන්නට අපිට බැරුව යයි. නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ ඒ හිඳීම එහෙම නැත්නම් ඔහුට අහුම්කම් දීම පවා ඒ මිනිසෙක්ගේ දුක නිවාලන්නට වේදනාව නිවාලන්නට හැකි නම් ඒක කලේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කියලායි උන්වහන්සේ අපට අවධාරණය කරන්නේ. ඒ නිසා ආදර දෙමාපියනි දරුවෙනි මේ ලෝකේ හුඟක් මිනිස්සු ඉන්නවා තමුන්ට දේවල් රැස් කරගන්න. ඔවුන් හිතන්නේ හැමදාම මේ ලෝකේ ජීවත් වෙයි කියලා. එහෙම නැත්නම් ඔවුන් හිතන්නේ හැම මේ දේවල් ඔවුන් ඒ ජීවිතේ මේ ලෝකේ අවසානයේදී අරගෙන යයි කියලා. අද මේ ලෝකේ හුඟක් මිනිස්සු හිටියා. ඔවුන් ඒ මැරෙනකොට ඔවුන්ගේ වස්තුන් ඔවුන් එක්කම වල්ලන්න ඕනයි කියලා ඔවුන්ගේ අන්තිම කැමැති පත්‍රවල ලියපු. එහෙම සිදුවීම් ගණනාවක් මේ ලෝකේ සිදු වෙලා තියෙනවා. තමුන් පාවිච්චි කරපු වාහනේ එක්කම තමුන්ට වැළලෙන්න ඕන. තමුන් ඒ නිදාගත්ත ඒ තමුන් ළඟින්ම තියාගත්ත බඩු භාණ්ඩ එක්ක ඔවුන්ගේ මිනිපෙට්ටියේ දාලා වලලන්නට ඕන. සමහරලාට සල්ලි පණම් සමහරලාට බොහොම වටිනා වස්තුන් මේ ඔක්කොම එක්ක ඔවුන්ව වලලන්න ඕනයි කියලා ඔවුන්ගේ අන්තිම කැමැති පත්‍රවල ඔවුන් ලියලා තියලා ඒ වගේම ඒවත් එක්කම ඔවුන් වැළලීලා තියෙනවා. ඉතින් මෙහෙම ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ සංවේදී භාවය අඩුයි. මේ දුක වේදනාව තේරුම් ගැනීම මිනිස්යාගේ ඒ හඬට ඇහුම්කන් දීම අද හුඟක් වෙලාවට අපේ නැති වෙලා ඒ තමයි අපේ ඉවසීම නිහතමානීකම අපේ ජීවිතවලින් අහදුරුදහන් වෙලා තියෙන්නේ. අද ස්වාමින් වහන්සේ අවධාරණය කරන්නේ තන්නේ දෙයයි. ධනපතියා නිසා ධනපතියෙක් වෙච්ච නිසා නෙමෙයි ඔහු වැරදිකාරයෙක් වුනේ. පොහොසතෙක් වෙච්ච නිසා නෙමෙයි ඔහුට වැරදිකාරයා වුනේ. හැම දෙයක්ම ඔහුගේ ජීවිතේ තිබ්බ නිසා නෙමෙයි ඔහු වැරදිකාරයෙක් වුනේ. ඔහු වැරදිකාරයෙක් වුනේ අර අසරණ මිනිසයා කෙරෙහි ඒ අවදානයක් සැලකිල්ලක් දක්වපු නැති හින්දායි. එනිසා ආදර දෙමාපියනි දරුවෙනි අපේ ජීවිතේ ගොඩාක් මං අර කලින් කිව්වා වගේ මෙවැනි අයව හම්බ වෙනවා අනන්ත අප්‍රමාණව. අපිට තියෙන උන්ට ඒ වේදනාව තියෙන විශේෂයෙන්ම අපේ පවුලේ අයගේ සමහර වෙලාවට අපි හැසිරෙන විදිය නිසා අපි ගන්න තීරණ නිසා අපි කරන දේවල් නිසා ගෙදර පවුල් ජීවිතය තුළ අනිත් අය පීඩාවටපත් වෙලා ඉන්නවා කියන එක අපි තේරුම් ගන්නේ නැහැ. අනිත් අයටත් ඔවුන්ගේ දේවල් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියලා ඔවුන් අපි තේරුම් ගන්නේ නැහැ. අර අපේම දේම කරන්න යන නිසා. ඒ නිසා ස්වාමීන් වහන්සේට යාඥා කරන්න විශේෂයෙන්ම මේ කාලෙදී සුදෝ තෙරේසා මොනිස්සරිය වගේ මේ නැත්නම් සුදෝ මදර් තෙරේසා වගේම එතුමියගේ ජීවිතයේදීත් එතුමිය අත්දැක්කා සමහර වෙලාවට එතුමිය මේ පටන් ගත්ත නිකාය ඒ මදර් තෙරේසා ඒ නිකාය තුල එතුමියත් පුදුම වුණා සමහර වෙලාවට එතුමියට අභියෝග එල්ල වුණා සමහර මිනිස්සු හැසිරෙන විදිය දිහා බලලා සමහර මිනිස්සුන්ගේ ඒ උණු හදවත උණු වීම දිහා බලලා ඇයගේ ජීවිත කතාවේදී එක්තරා ස්ථානයකදී ඇය සඳහන් කරලා තියෙනවා ඇය බොහොම සුළු ආහාර ප්‍රමාණයක් රැගෙන යනවා ඊටමත් දුප්පත් පවුලකට දවස් දෙකක් විතර හරියම ආහාරයක් ගත්ත නැති පවුලකට ගිහින් දෙන්නට ඒ ගිහින් දුන්නයින් පස්සේ ඒ ගෙදර හිටිය අම්මා මේ කෑම එක තමුන්ගේ ගෙදර ඉන්නවා 5 දෙනෙක් නමුත් ඒ 5 දෙනාට මේක මදි නමුත් මේ කෑම එක කන්න ඉස්සෙල්ලා ඇය හරි දෙකඩකට ඒ කෑම එක බෙදනවා බෙදලා තෙරේසා මෞතුමියට කියනානේ මෞතුමියනි පොඩ්ඩක් ඉන්න මම ගිහිල්ලා එන්නම් කියලා අර බෙදපු එක කොටසක් අරගෙන ගිහිල්ලා තවත් දුප්පත් පවුලකට දීලා එනවා. නමුත් මදර් තෙරේසා දන්නේ නැහැ. තෙරේසා මෞතුමිය දන්නේ නැහැ මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒ අම්මා ආපුවෙන් පස්සේ අහනවා තෙරේසා මෞතුමියගෙන් මොකද උනේ මේ ගෙනාපු කෑම ටික ඔයාලගේ පවුලටත් මදිනේ. ඇයි ඔයා කාටද දුන්නේ කියලා. එතකොට මේ අම්මා කියනවා මෞතුමියනි අපි වගේම ඒ අල්ලපු ගෙදර එක්තරා මුස්ලිම් පවුලක් හිටියා. ඔවුනුත් ඒ දවස් දෙකක් තිස්සේ හරිය මං කෑමක් කාලා හිටියේ නෑ. ඒ නිසා අපිට දැනෙනවා ඔවුන්ගේ බඩගින්නත් අපිට මේක කන්න බෑ. ඔවුන් බඩගින්න ඉන්නකොට ඒ නිසා තමයි මම මේක අරන් ගිහිල්ලා ඔවුන්ට දුන්නේ කියලා. ඒකයි මං කිව්වේ මදර් තෙරේසා මෞතුමියටත් ඒක ලොකු අභියෝගයක්. එවැනි මිනිසුන් මේ ලෝකයේ තුල ඉන්නවයි කියන එක. නිසා අන්න ඒ වගේ සංවේදී හදවතක් තමයි අපේ ජීවිතේ
විශේෂයෙන්ම මේ කාලෙදී තියෙන්නට ඕන. ඒ නිසා ජේසුට යාඥා කරමු විශේෂාකාරයෙන් උන්වහන්සේ කාලෙදී උන්වහන්සේගේ හදවත උණු වුණා. උන්වහන්සේ දුක් වුණා. උන්වහන්සේ ගොඩාක් සංවේදී වෙලා ඒ ප්‍රාතිහාර්යයන් උන්වහන්සේගේ ජීවිතයේදී ඒ මිනිස්සුන්ට දානය කළා. ඒ නිසා උන්වහන්සේව අදහන ජනතාවක් හැටියට අපි ස්වාමින් වහන්සේට කන්නලව් කරමු. එවැනි සංවේදී හදවතක් මනසක් දානය කරමින් ජීවත් වෙන්න අවශ්‍ය වරම් ලැබෙන්නටයි කියලා.